මේක ඔප්පු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේක ගොඩක් ලේසි ක්‍රමයක් සහ මේක ගොඩක් ඉක්මනට පිළිතුර එන ක්‍රමයක් නිසා මම මේක මේ විදිහට ඔප්පු කරා. තව කෙනෙක්ට මේක වෙන විදිහට ඔප්පු කරන්න පුළුවන් සහ මීට වඩා ලේසි ක්‍රමයක් තියෙන්නත් පුළුවන්. ඒක ඔයාලට බාරයි කොහොමද කරන්නේ කියලා. පළමුවාර පරීක්ෂණය කරන සමාන්තර රේඛා අතර තල රූප වල වර්ගඵලය කියන මේකේ ප්‍රධාන ක්‍රමයන් තුනක් තියෙනවා. එකෙන් ඒක ක්‍රමයක් තමයි කලින් වීඩියෝකේදී කතා කරා. අද මම කතා කරන්න බලන්න තියෙන එකේ දෙවෙනි ක්‍රමය වෙන අපිට මේ පාඩම හම්බෙන දෙවෙනි ක්‍රමය තමයි එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශය වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය දෙගුණයක් කරනවා. එහෙම නැත්නම් අපිට ගණිත පැත්ත ගන්න පුළුවන්. එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශය වර්ගඵලයෙන් හරි අඩක්. එහෙම නැත්නම් භාගයක් කියලා ගන්න පුළුවන්. මොකද කියන්නේ එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි එකම ආධාරක. මේ බලන්න මෙන්න මේ DC කියන එකම ආධාරකය තමයි මේ තියෙන සමාන්තරාශයට මෙන්න මේ කියන ත්‍රිකෝණයටත් තියෙන්නේ. මේ තියෙන එකම ආධාරක නැත්නම් මේ පාදයේ මේ සමාන්තරාශයටයි මෙන්න මේ EEC කියන ත්‍රිකෝණයටයි දෙකටම පොදුයි. ඒ කියන්නේ මේ දෙන්නටම තියෙන එකම ආධාරකය සහ ඒ දෙන්නම ඉන්නේ එකම සමාන්තර රේඛා දෙකක් අතර. DC කියන සමාන්තර රේඛාවයි AB කියන සමාන්තර රේඛා y අතර තමයි මෙන්න මේ සමාන්තරාශය මෙන්න මේ ත්‍රිකෝණයයි ඉන්නේ. අන්න එහෙම ඉන්න ත්‍රිකෝණයක වර්ගඵලය ඒ සමාන්තරාශය වර්ගඵලයෙන් හරි අඩක්. එහෙම නැත්නම් භාගයක් වෙනවලු. කොහොමද වෙන්නේ? වර්ගඵලයෙන් හැම වෙලෙම වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කවුද? EDC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD කියන සමාන්තරාශය වර්ගඵලයෙන් හරි අඩක්. එහෙම නැත්නම් භාගයක් වෙනවලු. මේක තමයි ක්‍රමයෙන් කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන්තරාශය වර්ගඵලයෙන් හරි අඩක්. එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශය වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. එහෙම නැත්නම් මේක අපිට ඒකේ අනිත් පැත්ත ගන්න පුළුවන්. මොකද්ද? සමාන්තරාශය වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් දෙගුණයක් කියලා ගන්න පුළුවන්. ABCD කියන සමාන්තරාශය මෙන්න මේ EDC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා ගන්න පුළුවන්. දෙගුණයක්. මේ කෝක ගත්තත් හරිය ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශය වර්ගඵලයෙන් භාගයක් කියලා ගත්තත් හරිය. එහෙම නැත්නම් සමාන්තරාශය වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා ගත්තත් හරි. හැබැයි මේ දෙකම ගන්න මොකක්ද වෙන්න ඕනේ? ඒ දෙකටම එකම ආධාරකයක් තියෙන උනේ සහ ඒ දෙකම ඉන්න ඕනේ එකම සමාන්තර රේඛා දෙකක් අතර. අපි මේකේ කැඩලු කිහිපයක් සාකච්ඡා කරන්න. මොංගත් අපේ තුන අභ්‍යාසයේ හතරවෙනි ගාන කියනවා P යන රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශයේ AB පාදයේ මත පිහිටි ඕනෑම ලක්ෂයකි. P යන ABCD සමාන්තරාශයේ AB මත පිහිටි ඕනෑම ලක්ෂයලු. AB රේඛාවට DC රේඛාව සමාන්තරයි සහ AD රේඛාවට BC රේඛාව සමාන්තරයි. ඒ කියන්නේ යා සමාන්තරාශය කියන කතාව හරි. P කියන්නේ ඉන්නේ සමාන්තරාශය AB මත පිහිටි ඕනෑම ලක්ෂයක්ලු. ඒ කියන්නේ මෙන්න මේ P ලක්ෂය මේ AB රේඛාවේ කොහේ හරි තියෙන්න පුළුවන්. සාධාරණව මෙතන කියලා අරගෙන. ඊට පස්සේ මොකද කියන්නේ? APD ත්‍රිකෝණයේ වර්ගඵලය. APD ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මෙයාගේ වර්ගඵලය ධන. BPC ත්‍රිකෝණයේ වර්ගඵලය. BPC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මෙන්න මෙයා. එයාගේ වර්ගඵලය සමානයි BPC. BPC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්නන්නලු. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ එකතුව මෙන්න මේ විශාල එහෙම නැත්නම් මෙන්න මේ මැදින් තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්නන්නලු. කොහොමද ඒක අපි පෙන්නන්නේ? හරි. මේ පාඩමේ අපිට හම්බ වෙන දෙවෙනි ප්‍රමේය මොකද්ද? එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශය වර්ගඵලයෙන් හරි අඩක්. එහෙම නැත්නම් සමාන්තරාශය වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ
දෙගුණයක් වෙනවා. මේ බලන්න. මෙන්න මේ DPC කියන ත්‍රිකෝණයටයි ABCD කියන සමාන්තර රාශියටයි තියෙන්නේ BC කියන එකම ආධාරකය සහ මේ ත්‍රිකෝණය මේ සමාන්තර රාශිය ඉන්නේ BC හා AB කියන සමාන්තර රේඛා දෙක අතර. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තර රාශිය වර්ගඵලයෙන් භාගයක් වෙනවා. එහෙම නැත්නම් සමාන්තර රාශිය වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් වෙනවා. මම ඒක ඉස්සල්ලාම ලියා ගන්නවා. කොහොමද ලියන්නේ? සාධනය සමාන්තර රාශිය කියන්නේ කවුද? වර්ගඵලය මේ ඔක්කොම සමාන වෙන්නේ වර්ගඵලයෙන්. වර්ගඵලයෙන් කවුද සමාන වෙන්නේ? ABCD කියන සමාන්තර රාශිය සමාන වෙනවා මේ ත්‍රිකෝණය වගේ දෙගුණයක්. කවුද? DPC ත්‍රිකෝණය වගේ දෙගුණයකට සමාන වෙන හේතුව එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි නිසා කියලා ඔයාලා ලියන්න. හරි. එතකොට මොකද උනේ? මේ සමාන්තර රාශියේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් වුණා. හරි. මේ බලන්න මේ සමාන්තර රාශිය හැදලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ තුනෙන් නේද? මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණය එකතු වෙලා නේද මෙන්න මේ සමාන්තර රාශිය හැදලා තියෙන්නේ. මම ඒක එහෙම ලියා ගන්නම්. කොහොමද ලියාගන්නේ? APD ත්‍රිකෝණය ධන DPC ත්‍රිකෝණය ධන කවුද මේ තියෙන්නේ? BBC එහෙම නැත්නම් DPC ත්‍රිකෝණය සමානයි 2යි DPC ත්‍රිකෝණය වුණා. මොකද කරේවා? මෙන්න මේ ABCD සමාන්තර රාශිය වෙනුවට මෙන්න මේ ත්‍රිකෝණ තුන දැම්මා. මෙයා ධන, මෙයා ධන, මෙයා. අවුලක් නැහැ වෙනසක් වුණේ නැහැ. මේ පැත්ත එහෙමම තිබ්බා. දැන් APD මම අරන් ගියා එහා පැත්තට. APD නෙවෙයි. APD අපි මේ පැත්ත දෙන්න ඕනේ. කවුද අරන් යන්නේ? APD තියාගන්න ඕනේ. DPC තියාගන්න ඕනේ. හැම වෙලෙම ඔප්පු කරන්න තියෙන්නේ මෙයානේ. එහෙනම් මේ දෙන්න තියාගෙන මෙයා වැඩි. එයා දාන්න ඕනේ එහා පැත්තට. එහෙනම් ධන DPC මේක සමීකරණයක් යන්නේ. ධන DPC එහා පැත්තට ගියාම ඍණ DPC වෙනවා. මෙයා මේ පැත්තට ගියාම ඍණ වෙනවා. එතකොට 2යි DPC ගෙන් DPC අඩු කරාම කොහොමද දෙන්නේ? දැන් DPC කියන්නේ x කියලා. දැන් 2යි x ගෙන් x අඩු කරාම එන්නේ x. එහෙනම් මේ පැත්තට x. x කියන්නේ කවුද? DPC නේ. එහෙනම් එම නිසා APD ත්‍රිකෝණය ධන DPC නේ කවුද? DPC. එතකොට මෙයා මෙහෙට අරන් ගියානේ. DPC ත්‍රිකෝණය සමානයි. මෙයා මෙහෙට ගියාම ඍණ වෙනවා. මේකෙන් මේක අඩු කරාම එන්නේ කවුද? DPC ත්‍රිකෝණය. එහෙනම් මෙන්න මේක ඔප්පු කරලා ඉවරයි. ගොඩක් ලේසි. අර කියන ප්‍රමේය ලියාගත්තා. ඊට පස්සේ බැලුවා මොකද්ද ඔප්පු කරන්න තියෙන්නේ කියලා. ඒක එන විදිය බලලා මේක ලියාගෙන ගියාට පස්සේ ගන්න මේක අපිට ඔප්පු කරන්න පුළුවන් වෙනවා. අපි මේකේ තව ගානකට මම ගත්තා ඒ අභ්‍යාසෙම පස්වෙනි ගාන කියනවා රූපේ දැක්කන ABCD සමාන්තර රාශියේ AD පාදයේ මත P ලක්ෂයද ABCD කියන සමාන්තර රාශියක සමාන්තර රාශියක්ද? ඔව්නේ සම්මුඛ පාද සමාන්තර කියන්නේ සමාන්තර රාශියක්. සමාන්තර රාශිය AD පාදයේ මත P ලක්ෂයද? AD පාදයේ මත P ලක්ෂයද? ඒක හරියි. දික්කල AB පාදයේ මත AB දික් කරනවලු. දික්කල AB පාදයේ මත මෙතන Q කෙනෙක් ඉන්නවා. දික්කල AB පාදයේ මත Q ලක්ෂයද පිහිටා ඇත. හරි. එතන Q ඉන්නවා. අපර කියනවා CPB ත්‍රිකෝණයේ වර්ගඵලය. CPB. එහෙනම් සාධනය කරන්න ඕනේ මොකද්ද? සාධනය. වර්ගඵලයෙන් ඔක්කොම වෙන්නේ වර්ගඵලයෙන්. මම ඒක එකපාරක් ලියා ගන්න. එතන මට වර්ගඵලය කියා හැම වෙලෙම ලියලා ඉන්න ඕනේ නෑ. වර්ගඵලය මොකක්ද වෙනවා කියන්නේ? CPB. CPB ත්‍රිකෝණයේ සමාන කියලා පෙන්නන්නලු CQD. CQD ත්‍රිකෝණයේ වර්ගඵලයට. වර්ගඵලයෙන් CPB. කවුද CPB කියන්නේ? CPB කියන්නේ මෙන්න මේ ඇතුලේ ඉන්න ත්‍රිකෝණය. සමානයි CQD. CQD මෙන්න මේ දිග ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්නන්නලු. හරි අපි බලමු කොහොමද ඒක පෙන්නන්නේ කියලා. හරි අපි මේ පාඩමේ කතා කරපු ප්‍රමේය තමයි මොකද්ද?
එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍රයක වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් වෙනවා. එහෙම නැත්නම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. ඒකෙන් තමයි අපි හැම එකම හදන්න ඕනේ. හරි. එහෙනම් මේකේ ගන්න තියෙන කවුද? CPB. CPB ත්‍රිකෝණය ගන්නත් ඕනේ, CQD ගන්නත් ඕනේ, CQD ගන්නත් ඕනේ. මම එහෙනම් ඉස්සලාම බලනවා කොහොමද මට CPB ගන්න පුළුවන් සමාන්තර රාශියකුත් සම්බන්ධ කරගෙන කියලා. හේතුව අපි ප්‍රමේය දනුව තමයි මේ ගාන හදන්න යන්නේ. මේ බලන්න CPB කියන ත්‍රිකෝණයටයි CDAB කියන සමාන්තර රාශියටයි තියෙන එකම BC කියන ආධාරකය. මෙන්න මේ BC කියන පොදු පාදේ එහෙම නැත්නම් එකම ආධාරකය තමයි මෙන්න මේ ත්‍රිකෝණයටයි මෙන්න මේ සමාන්තර රාශියටයි තියෙන්නේ. ඒක පැහැදිලිද? එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ සමාන්තර රාශියේ වර්ගඵලයෙන් භාගයයි කියලා. ඒක ගත්තොත් එහෙනම් මට මෙන්න මෙයා ගන්න පුළුවන්. එහෙනම් ඒක මම ඉස්සල්ලාම ලියාගෙන ඉන්නවා. කොහොමද ලියාගන්නේ? CPB සාධනය CPB ත්‍රිකෝණය සමාන වෙනවා. මේ ඔක්කොම සමාන වෙන වර්ගඵලයෙන් නේ. වර්ගඵලයෙන් කියනවා මොනවද ලියන්න? වර්ගඵලයෙන් CPB කියන ත්‍රිකෝණය මෙන්න මේ CDAB එහෙම නැත්නම් ABCD නේ. මේ කොහොම ගත්තත් ABCD සමාන්තර රාශියෙන් දෙන්නේ. ABCD සමාන්තර රාශියෙන් භාගයක් වෙනවා. ABCD සමාන්තර රාශියෙන් හරි අඩක් වෙනවා. මම ගන්නම් මේක අංක 1 කියලා. මේ ත්‍රිකෝණයයි මේ සමාන්තර රාශියටයි තියෙන්නේ එකම BC කියන ආධාරකය. නම් අපි දන්නවා එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරියට වෙනවා ප්‍රමේයයට අනුව. පැහැදිලිද? එතන දාන්න ඔයාලා මොකද්ද? වරන් අස් දාන්න එකම ආධාරක මත එකම සමාන්තර රේඛා අතර කියලා දාන්න. මේක අංක 1. ඊට පස්සේ මම මේක දැන් CQD ගන්න ඕනේ. CQD කියන්නේ කවුද? CQD කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මේ බලන්න මෙන්න මේ CQD කියන ත්‍රිකෝණයටයි මේ සමාන්තර රාශිය කවුද? ABCD කියන සමාන්තර රාශියටයි තියෙන්නේ එකම DC පාදය. මේ DC පාදයෙන් තමයි මෙන්න මේ කියන ත්‍රිකෝණයත් හැදලා තියෙන්නේ. ADC පාදයෙන් තමයි මෙන්න මේ කියන සමාන්තර රාශියත් හැදලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්නටම තියෙන එකම ආධාරකයක් සහ ඒ දෙන්නම ඉන්නේ මෙන්න මේ කියන සමාන්තර රේඛා දෙක අතර. එහෙනම් අපි දන්නවා එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරියටක් එහෙම නැත්නම් භාගයක් වෙනවා. කවුද? DCQ එහෙම නැත්නම් CQD වර්ගඵලය. වර්ගඵලයෙන් කවුද? CQD. CQD ත්‍රිකෝණය සමාන වෙනවා. CQD ත්‍රිකෝණ සමාන වෙනවා. ඒ ආධාරකයෙන් හැදෙන්නේ කවුද? මෙන්න මේ ABCD කියන සමාන්තර රාශියනේ. ABCD සමාන්තර රාශියෙන් භාගය නැත්නම් භාගයක් ABCD සමාන්තර රාශිය වෙනවා. හේතුව මේකත් එකම ආධාරක මත එකම සමාන්තර රේඛා අතර කියලා දාන්න මම ගන්නවා මේක අංක 2 කියලා. මේ දෙකම ගත්තේ අර කියපු ප්‍රමේයයට අනුව. බලන්න මෙන්න මේ 1 හා 2 කියන සමීකරණ දෙකේ දකුණු පැත්ත, ඒ කියන්නේ සමාන ලකුණු දකුණු පැත්ත තියෙන්නේ එකම දෙන්නෙක් නේ. භාගයයි ABCD භාගයයි ABCD. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණ දෙකේ දකුණු පැත්ත සමානයි. සමීකරණ දෙක දකුණු පැත්ත සමාන කියන අනිවාර්යයෙන්ම වම් පැත්ත සමාන වෙන්නම ඕනේ. දකුණු පැත්ත සමාන කියන්නේ වම් පැත්ත සමාන වෙන්නම ඕනේ. ඒක කොහොමද උදාහරණයකින් පැහැදිලි කරගන්නේ? මේ බලන්න. මම ගන්නම් 5 සමානයි x කියලා. 5 සමානයි x කියලා ගන්නම්. මේක අංක 1. ඊට පස්සේ මම ගන්නම් y සමානයි x කියලා. මේක අංක 2. මේ බලන්න 5 කියන එක්කෙනත් x ට සමානයි y කියන එක්කෙනත් x ට සමානයි. මේ දෙන්නම සමාන වෙනවා. එතකොට
මේකේ දකුණු පැත්ත සමානයි කියන්නේ වම් පැත්ත සමාන වෙන්න ඕනේ කවුද? y එහෙනම් 5ට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක මට මෙහෙම ලියන්න පුළුවන්. 5 කියන එක්කෙනා x ට සමානයිනේ. 5 x ට සමානයි. x y ට සමානයි. x සමානයි y ට. එහෙනම් 5 කියන එක්කෙනා y ට කොහොමද සමානයි? ඒ වගේ තමයි මෙතනත් ගන්න. 1 සමානයි 2. 1 සමානයි 2 නිසා මොකද්ද වෙන්නේ? CPB ත්‍රිකෝණය. CPB ත්‍රිකෝණය සමාන වෙනවා CQD. CQD ත්‍රිකෝණයට. එහෙනම් ඒක අපි ඔප්පු කරා. පැහැදිලිද? මේක ඔප්පු කරේ අර කියන ප්‍රමේයෙන් විතර වෙන කිසිම දෙයක් අපි මේකේ භාවිත කරේ නැහැ. ගොඩක් ලේසි ගානක්. අපි මේකේ තව එක ගානකට. හරි මම ගත්ත ඒ අභ්‍යාසෙම 6 වෙනි ගාන කියනවා ABCD trapezium AB සමාන්තරයි DC හා AB සමාන්තරයි DC හා DC විශාලයි AB වේ. DC පාදය AB ට වඩා විශාලයි. ඒක බැලුවට පේනවා මෙයාට වඩා මෙයා දිගින් වැඩි කියලා. AB සමානයි CE වන පරිදි AB සමානයි CE AB පාදය C ට සමානයි වන පරිදි CD පාදයේ මත E ලක්ෂය පිහිටා ඇත. CD පාදයේ මත E ලක්ෂය පිහිටා ඇත. ඊට පස්සේ කියනවා AFE ත්‍රිකෝණයේ වර්ගඵලය. AFE ත්‍රිකෝණයේ වර්ගඵලය ADF ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වන පරිදි DE පාදයේ මත F ලක්ෂය පිහිටා ඇත. මොකද කියන්නේ? AFE ත්‍රිකෝණයේ වර්ගඵලයට ADF ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වන පරිදි DE රේඛාව මත F පිහිටා තියෙනවලු. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. පැහැදිලිද? හරි ඊට පස්සේ කියනවා ABFD trapeziumයේ වර්ගඵලය. ABFD trapeziumයේ වර්ගඵලය ABCD trapeziumයේ වර්ගඵලයෙන් හරියට බව පෙන්වන්නලු. ABFD trapeziumයේ වර්ගඵලය ABCD මෙන්න මේ ලොකු trapeziumයේ වර්ගඵලයෙන් හරියටක් එහෙම නැත්නම් භාගයක් බව පෙන්වන්නලු. හරි අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. අපි කතා කරපු ප්‍රමේය මොකද්ද? මම නැවත මතක් කරන්නේ. ඒක ගොඩක් වැදගත් වෙන නිසා සහ ඒක නැතුව මේක හදන්න බැරි නිසා සහ ඒක ඔයාලට කටපාඩම් වෙන්න ඕන නිසා. මොකද්ද? එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටේ ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් හරියටක් එහෙම නැත්නම් සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ ත්‍රිකෝණයේ වර්ගඵල වගේ දෙගුණයක් වෙනවා. අපි දැන් ගන්න ඕනේ මේකේ ABFD ගන්නත් ඕනේ ABCD ගන්නත් ඕනේ. හැබැයි මේ දෙකම trapezium දෙකක්. අපි කතා කරන්නේ ත්‍රිකෝණයි සමාන්තර ආශ්‍රය ගැන. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් අපි බලන්න ඕනේ මේවා කොහොමද හදාගන්නේ කියලා. අරවා උපයෝගී කරගෙන. හරි කොහොමද මේක හදන්නේ? ඉස්සලා අපි බලන්න ඕනේ අපි දන්නේ ඒවා මොනවද මේකේ තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ප්‍රමේයට ගැලපෙන ඒවා මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න මෙන්න මේ ABCD කියන චතුරාර්ශයේ AB පාදය EC පාදයට සමාන්තර වෙනවා. AB සමාන්තරයි EC වෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි AB පාදය EC පාදයට සමාන වෙනවා. මම සමාන්තර රාශි පාඩම කලින් කරලා තිනවා. සමාන්තර රාශියක ලක්ෂණය තමයි මොකද්ද? සම්මුඛ පාද දෙකක් සමාන හා සමාන්තරයි. එහෙම නැත්නම් විලෝමය තමයි චතුරාර්ශික සම්මුඛ පාද දෙකක් සමාන හා සමාන්තරයි නම් එම චතුරාර්ශය සමාන්තර රාශියක් වෙනවා. එහෙනම් මෙන්න මේ ABCE කියන චතුරාර්ශයේ AB පාදයට EC පාදයේ සමාන්තරයි සහ AB පාදයේ EC පාදයට සමානයි. ඒ කියන්නේ චතුරාර්ශික සම්මුඛ පාද සමාන හා සමාන්තර වුණොත් ABCE කියන්නේ සමාන්තර රාශියක් වෙනවා. එහෙනම් ABCE කියන්නේ සමාන්තර රාශියක්. සමහරව බලනවා මේකේ මේ දෙන සමාන්තර නැති නිසා මේක සමාන්තර රාශියක් කියලා ගන්න බෑ කියලා. එහෙම නෙවෙයි. ගන්න පුළුවන්. හේතුව සම්මුඛ පාදය සමානයි සමාන්තරයි කියලා දෙකම දීලා දෙනවා අනිවාර්යයෙන් ඒක සමාන්තර රාශියක් වෙනවා. හරි. ඊට පස්සේ මේ බලන්න මෙන්න මේ කියන සමාන්තර රාශිය කවුද? ABCE කියන සමාන්තර රාශියයි
ABF කියන ත්‍රිකෝණයටයි තියෙන්නේ එකම AB කියන ආධාරකය. අපි හැම වෙලේම ඒක තමයි බලන්න ඕනේ. හේතුව මේ කියන්නේ ඒකනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. කොහොමද මම ලියා ගන්නම්? ABF වර්ගඵලයෙන් සමාන වෙන්නේ මේවා සාධනය. කොහොමද? ABF වර්ගඵලයෙන් තමයි ඒවා සමාන වෙන්නේ හැම වෙලේම වර්ගඵලයෙන් ABF කෙනෙක් කෙන සමාන වෙනවා මේ සමාන්තර ආශ්‍රයෙන් භාගයයි ABCE හේතුව එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ හා සමාන්තර ආශ්‍රය. මම එක ගත්ත අංක 1 කියලා. ABF සමානයි ABCE සමාන්තර ආශ්‍රයෙන් භාගයක් වෙනවා. ඊට පස්සේ ගානේ දින තිබ්බ මෙන්න මේ ADF කියන ත්‍රිකෝණයයි AFE කියන ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි කියලා. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මම ගත්තොත් එහෙම 2යි කියලා. මේකේ වර්ගඵලයත් 2ක් වෙනවා. පැහැදිලිද? වර්ගයක 2ක් වෙනවා. දැන් මුළු ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද? ADE මුළු ත්‍රිකෝණයේ වර්ගඵලය මේ දැන් එකතුවනේ. ඒ කියන්නේ 4ක් වෙනවා. සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලය 4ක් වෙනවා. ADF ත්‍රිකෝණයේ වර්ගඵලය 2ක් වෙනවා. එහෙනම් බැලුව බැලමට අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? ADF ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ මුළු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. එහෙනම් ADF නේද? ADF ත්‍රිකෝණයේ වර්ගඵලය මුළු ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ 4යිනේ. 4ෙන් භාගයක් තමයි 2යි කියන්නේ නේ. එහෙනම් ADF ත්‍රිකෝණයේ වර්ගඵලය ADE ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. එහෙම නැත්නම් දෙකෙන් එකක් වෙනවා. ඒක පැහැදිලි ගත විදිය. ඒක දත්තයෙන් කොහොමද වෙනවද? දත්ත. ඒකේ හේතුව දත්තය. ඇයි? ගාන දින තිබ්බා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා. එහෙනම් මේ ආගේ වර්ගඵලය 2යි මේකේ වර්ගඵලය 2යි. එහෙනම් සම්පූර්ණ ත්‍රිකෝණ වර්ගඵලය 4යිනේ. මුළු ත්‍රිකෝණ වර්ගඵලය 4යි මේකේ ත්‍රිකෝණ වර්ගඵලය 2යි. ඒ කියන්නේ 4ෙන් භාගයක් 2යි කියන්නේ. එහෙනම් 4 කියන්නේ ADE ත්‍රිකෝණයේ වර්ගඵලය. 2 කියන්නේ ADF ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් 2 කියන්නේ 4ෙන් භාගයක් නිසා ADE ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් භාගයක් තමයි ADF ත්‍රිකෝණය වෙන්නේ. පැහැදිලිද? හරි මම ගන්නම් ඊක අංක 2 කියලා. මම නිකමර මේ දෙන්න එකතු කරලා බලන්නම්. මේ දෙන්න එකතු කරලා බලන්නම්. 1 ධන 2. 1 ධන 2. එහෙනම් එකේ වම් පැත්ත කවුද ඉන්නේ? ABF. ABF කියන්නේ ත්‍රිකෝණය යන්නේ කොහොමද? ABF ත්‍රිකෝණය ධන. එකේ වම් පැත්ත ABF, දෙකේ වම් පැත්ත කවුද? ADF. ADF ත්‍රිකෝණය සමානයි වම් පැත්තේ යන දකුණු පැත්තට. දකුණු පැත්තේ කවුද ඉන්නේ? භාගයයි ABCE. භාගයයි ABCE. ධන දෙකේ වම් පැත්ත කවුද? භාගයක් ADE. භාගයක් ADE. භාගයක් ABE ත්‍රිකෝණය වෙනවානේ. හරි ABF ධන ADF කෝ ABF කියන්නේ මෙයා ADF කියන්නේ මෙයා. එහෙනම් මේ කෑල්ලට මේ කෑල්ල එකතු කරාම කවුද එන්නේ? මෙන්න මේ සම්පූර්ණ trapezium වෙනවා. කවුද සම්පූර්ණ trapezium කියන්නේ? ABFD එනවා. ABFD. මේක වෙනකොට දාන්න බලන්න කවුද? ABFD කියලා දාන්න බලන්න. හේතුව මේ දෙන්න එකතු කරාම එන්නේ ABFD. මෙයා. ඊට පස්සේ මේ දෙකෙන් මට ගන්න පුළුවන් භාගයක් ගන්න පුළුවන් එළියටනේ. භාගය පොදුයි. මෙයාගෙත් භාගය දෙනවා, මෙයාගෙත් භාගය දෙනවා. එහෙනම් භාගය ගත්තා මම ඉස්සරහට භාගය වරක් ABCE ධන මේ භාගය ගත්තනේ මොලේ ADE ත්‍රිකෝණය. පැහැදිලිද? මෙතන කරේ දෙකෙන් එකක් ගත්තම එළියට. එහෙනම් දෙකෙන් එකයි. මේ පැත්තේ කවුද හිටියේ? ABFD. ABCE කියන්නේ කවුද?
ABCE A B C E කියන්නේ මෙන්න මේ සමාන්තර ආශ්‍රය. ඊට පස්සේ ADE ADE කියන්නේ කවුද? මෙන්න මේ විශාල ත්‍රිකෝණය. මේ සමාන්තර ආශ්‍රයට මේ ත්‍රිකෝණය එකතු කරාම කවුද එන්නේ? මෙන්න මේ ABCD කියන trapezium වෙනවා. මේ සමාන්තර ආශ්‍රයට මේ ත්‍රිකෝණය එකතු කරොත් එහෙනම් මෙන්න මේ සම්පූර්ණ රූපය කියන්නේ ABCD කියන trapezium වෙනවා. ABCD කියන trapezium වෙනවා. ඒක නේද ඔක්කොම තිබ්බේ ABFD සමානයි භාගයයි ABCD කියන එක තමයි ඔප්පු කරන්න තිබ්බේ. ඔන්න ඔප්පු කරා පියවර 5න් නේ. ගොඩක් ලේසියි. ඒතර මේකේ යොදාගත්ත ප්‍රමේය තමයි එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ කියන ප්‍රමේය නෙවෙයි. මොකද්ද? ඒක අපි ඊළඟ කතා කරන ප්‍රමේය. එකම ආධාරක මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලයෙන් හරියටක් කියන ප්‍රමේය. මේක ඔප්පු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේක ගොඩක් ලේසි ක්‍රමයක් සහ මේක ගොඩක් ඉක්මනට පිළිතුර එන ක්‍රමයක් නිසා මම මේක මේ විදිහට ඔප්පු කරා. තව කෙනෙක්ට මේක වෙන විදිහට ඔප්පු කරන්න පුළුවන් සහ මීට වඩා ලේසි ක්‍රමයක් තියෙන්නත් පුළුවන්. ඒක ඔයාලට බාරයි කොහොමද කරන්නේ කියලා. හරි මම හිතනවා මේක ගොඩක් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ගොඩක් සරල දේවල් තමයි තියෙන්නේ. මේවා එකපාරම අපට පුළුවන් වෙන්නේ නැහැ. මට උනත් එකපාරම මේව උලුන්නේ නැහැ. ගණන් ගොඩක් එක දිගට හදන්න ඕනේ සහ අපි හැම වෙලෙම හිතින් හදන්න ඕනේ කොහොමද මේක හදන්නේ උත්තරෙත් එක්ක අපි බලන්න ඕනේ උත්තරෙන් ආපස්සට යන්න. එහෙම ගිහිල්ලා තමයි මේක අපට හදන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක එකපාරම හදාගන්න බැරි වුණා කියලා ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. එකම ගානක් කවන්නේ 10 පාරක් විතර කරන්න. ඒක තමයි පුළුවන් වෙන්නේ. එහෙනම් මේ ගානත් එක්ක අද කතා කරන බලාපොරොත්තු වෙන සියලුම ටෙස්ට් එක අවසන් වෙනවා. මේ පාඩමේ තව ගොඩක් ගණන් තියෙනවා. ඒ ගණන් ටික ඔයාලා ඔක්කොම හදලා දාන්න. මේ ටික හදලා ඒ ටික හදලා දාන්න. එතකොට ඒ ටික හදන්න කොහොමද පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම ආවම හැමෝටම සුබ දවසක්.